समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. උතුම් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සතු අනන්ත මහා ගුණ බෙලෙන් ඔබ සුවපත් වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, ලක්හඬ සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමගින් ඒකාත්මික වන ඔබට මෙම ශ්‍රවණය කරන උත්තම ශ්‍රී සද්ධර්මය මෙලොව සැනසීම පිණිස වේවා, පරලොව සැනසීම පිණිස වේවා, චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම පවතිවා කියලා සිතපතා ආශිර්වාද කරනවා. සදහවතුනි, බුදුරජාණන් වහන්සේට නිතර නිතර මුණ ගැහුනේ එකම පිරිසක් නෙවෙයි. විවිධ තරාතිරම්වල, විවිධ වයස් මට්ටම්වල, විවිධ දෘෂ්ටි දැරු, විවිධ මතවාද දැරු, විවිධ වයස් මට්ටම්, විවිධ තරාතිරම්, විවිධ සංස්කෘතීන් වලට හැඩ ගැහිච්ච පිරිස තමයි උන්වහන්සේට නිරන්තරයෙන්ම මුණ ගැසුනේ. මොකද එදා ඒ ಭಾರತೀಯ සමාජයේට බුදුරජාන් වහන්සේගේ පණිවිඩය අලුත් දෙයක් වුණා. නැවුම් දෙයක් වුණා. කුතුහලය දනවන දෙයක් බවට පත් වුණා. බොහෝ දෙනා ඒ සමය තුල වේගයෙන් ධර්මයේ කරා පැමිණියා. බොහෝ දෙනා පැවිදි වුණා. බොහෝ දෙනා කතා වෙන්නට පටන් ගත්තා. මොකද්ද මේ ශ්‍රමණයන් වහන්සේ වදාරන ධර්මය? කුමක්ද මේ තුල ගැබ්බ පවතින්නේ? ඒකාන්ත සැපයක් කරා යන්නට පුළුවන් දහමක්ද කියලා අන්‍යාගමිකයන් පවා, අන්‍යාගමික පූජකයන් පවා, පරිබ්‍රාජකයන් පවා, තවුසන් පවා, විවිධ කටුක තපස්චර්යාවෙන් සමන්විත උදවිය පවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගවේෂණය කරන්නට, කතා කරන්නට, සාකච්ඡා කරන්නට පටන් ගත්තා. ඔය අතර ඇතැම් අය කිව්වා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙලොවට වැඩක් නැහැ. ওই ධර්මයේ ප්‍රතිඵල තියෙන්නේ මරණයට පස්සේ පරලොවටයි. මරණයට පස්සේ පළ දෙන ධර්මයක් අපිට කුමකටද? මෙලොව අපි යහතින් ජීවත් වෙන්නට ඕනේ නේද කියලා විවිධ අය කතා කරන්න ගත්තා. මෙවැනි දේවල් ඇහෙන සමාජයක ඇතැම් උදවිය බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ ප්‍රශ්න හදාගෙන. මම බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහනවා. උන්වහන්සේ මේ ප්‍රශ්නයට මෙවැනි පිළිතුරක් දෙන්නට ඕනේ. උන්වහන්සේ අපි අහන ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට අසමත් වුණොත් මම උන්වහන්සේගෙන් ඊළඟට මේ ප්‍රශ්නේ අහනවා කියලා ඇතැම් අය ප්‍රශ්න ගොතාගෙන ආවා. මෙහිමයි තර්ක කරන්න කියලා හිතාගෙන ආවා. නමුත් බුදුරජාන් වහන්සේ ඒ බොහෝ දෙනාව සැනසීමට පත් කළා. පින් මද, ශ්‍රද්ධා රහිත, ප්‍රඥා රහිත කෙනා හැරුණකොට
බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි හැම දිනම පාහේ ධර්මාබෝධයට පත් වුණා. බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වුණා. ඔය අතර බුදුරජාණන් වහන්සේට ඒ සමාජයෙන් ආව චෝදනාවක් බුදුරජාණන් වහන්සේ ළඟ මායා තියෙනවා. උන්වහන්සේ ළඟට යන අයව උන්වහන්සේ මායා දාලා අල්ල ගන්නවා. ඒ මායාවට කියන ආවට්ටනී මායාව. උන්වහන්සේ ළඟට යන අය ඇඹරිලා කැරකිලා උන්වහන්සේගේ මායාවට ගොදුරු වෙනවා. උන්වහන්සේගේ මායාවේ ගොදුරක් වෙන්නට එපා. උන්වහන්සේ ළඟට යන හැම දිනාම මහාන වෙනවා. මහාන කරගන්නවා. මේක සමාජයට මහා වෙසනයක්, අපරාධයක්, පෞල් කඩාකප්පල් වෙනවා. ජාතිය බෝ කරන්න පිරිසක් නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේට මහා පරිමාණ චෝදනාවක්. ඔය අතර ඇතැම් ආදරය කරන තරුණ තරුණියෝ බුදුරජාණන් වහන්සේ අභිමුවට ගිහිල්ලා කෙලින්ම කිව්වා, ස්වාමීනි අපි දෙන්නට දෙන්න ආදරය කරනවා. අපි දෙදෙනාටම ආදරය කරන නිසා අපේ පැතුම තමයි සංසාරේ ඊළඟ ජීවිතේදීත් මතුත් අපි අපේම වෙලා ඉපදීම. ස්වාමීනි අපි දෙදෙනා ආදරය කරන නිසා ඊළඟ ජීවිතෙත් මතුමත්තෙත් අපි අපේම වෙලා ඉපදෙන්නට කැමති නිසා එහෙම පුළුවන් ආකාරයේ ධර්මයක් ඔබ වහන්සේ කියලා දෙනවද කියලා උන්වහන්සේගෙන් ඉල්ලීමක් කළා. බුදුරජාණන් වහන්සේ කොච්චර කාරුණිකයිද. බුදුරජාණන් වහන්සේ වදාරනවා, පින්වත දෙදෙනෙක් තුල සමානකම් තිබෙනවා නම් ඒ සමානකම් වලට පුළුවන් ඔවුන්ව යලි සසරේ මුණ ගස්වන්නට. හැබැයි ඒ දෙදෙනා තුල ඇති වෙන සමානකම ආධ්‍යාත්මික සමානකමක් වෙන්නට ඕනේ. ගුණධර්ම වලින් සමන්විත සමානකමක් වෙන්නට ඕනේ. පුණ්‍යවන්ත සමානකමක් වෙන්නට ඕනේ. ආධ්‍යාත්මිකව ගුණයට, පිනට, යහපතට සමාන අදහස් දෙදෙනා තුල තිබ්බොත් ඒ දෙදෙනාට මේ ජීවිතෙත් සැනසille ගත කරන්න පුළුවන්. ඊළඟ ජීවිතත් සැනසille ගත කරන්න පුළුවන්. ස්වාමීනි මේ ජීවිතෙත් සැනසille ගත කරන්න පුළුවන් නම් මතු උපදිනා ජීවිතවලත් අපිට අපේම වෙලා සැනසille ඉන්නට පුළුවන් නම් මොනවද ස්වාමීනි අපි ඇති කරගන්න ඕනේ? ඔන්න බුදුරජාණන් වහන්සේ පවසනවා. එසේනම් පින්වතුනි නුඹලා විසින් සමාන ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕනේ. සමානව සංවර වෙන්නට ඕනේ. සමානව දන් දීමේ හැකියාව පුරුදු කරගන්නට ඕනේ. සමානව නුවණින් විමසා බලා ඥානවන්තව කටයුතු කිරීමේ හැකියාව ඇති කරගන්නට ඕනේ. උන්වහන්සේ පවසනවා නුඹලා තුල සම ශ්‍රද්ධා, සම සීලා, සම ඡාගා, සම පඤ්ඤා කියන මෙන්න මේ ගුණධර්ම හතර තමයි දෙදෙනා තුල සමානව ඇති කරගත යුත්තේ. උන්වහන්සේ විග්‍රහ කරනවා තරුණයා තුලත් තරුණිය තුලත් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිළිබඳව සමාන පැහැදීමක් තිබෙන්නට ඕනේ. දෙදෙනාටම තථාගතයන් වහන්සේ පිළිබඳව ලොකු ගෞරවයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වැරදි නැති, කෙලෙස් නැති, අකුසල් නැති, පාපී ගති නැති සියලු ආශ්‍රවයන් ඡය කොට තම චිත්තසංතානය පරිපූර්ණව පිරිසිදු කරගත් උත්තමයෙක්ය කියලා දෙදෙනාටම භාග්‍යවතුන් වහන්සේ ගැන බලවත් ශ්‍රද්ධාවක් තිබෙනවා දෙදෙනාටම. එතකොට ගැහැන් ළමයාටත් පිරිමි ළමයාටත් තථාගතයන් වහන්සේ ගැන බලවත් පැහැදීමක් තිබෙනවා. තථාගතයන් වහන්සේ නිකෙලෙස් අරහං වනසේක. සම්මා සම්බුද්ධයි, විද්‍යාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්ම සාරථී, සත්තා දේව මනුස්සානං,
බුද්ධ භගවා කියලා මෙම නව අරහාදී බුදු ගුණ ගැන බලවත් පැහැදීමක් ඇති කර ගන්නට ඕනේ. මෙලොවත් පරලොවත් එකතු වෙන්න කැමති නම් අපි අපේම වෙමු කියන අය මුලින්ම ඇති කරගත යුත්තේ සමාන ශ්‍රද්ධාව. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පවසනවා නුඹලා දෙදෙනා විසින්ම සමානව සිල් රකින්නට ඕනේ. දැන් බලන්න මේ වචනය සිල් රකින්නවා. යමක් රැක ගන්න ඕනේ. ඒක වටිනවා නන්නේ. යමක් රකින්නේ ඒක විනාශ වෙන්න පුළුවන් නිසානේ. එහෙනම් සිල් රකින්නවා කියලා කියන්නේ සීලේ වටින දෙයක්. ඒකයි රකින්නේ. සීලේ වෙනසෙන්න පුළුවන්. ඒකයි රකින්නේ. එහෙනම් සිල් රකින්නවා කියලා කියන්නේ සිල් ආරක්ෂා කරනවා කියලා කියන්නේ දෙදෙනාට දෙදෙනාම සංවර ජීවිතයක් ගත කරනවා කියන එකයි. මොකද්ද සංවරය? විනෝද වෙන්න එපා කියන එකද? විවාහ වෙලා දරුවන් හදන්න එපා කියන එකද? මිල මුදල් හරි හම්බ කරන්න එපා කියන එකද? වෙළඳ ව්‍යාපාර කරන්න එපා කියන එකද? බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල ඒ වාට කිසිම බාධාවක් කරලා නැහැ. උන්වහන්සේ දේශනා කරනවා දෙදෙනාට දෙදෙනාම සතුන් මැරීම අත්හැරලා දාන්න ඕනේ. මුළු තැන්ගෙයි කැරපොත් එක්කත් මරන්න නැති මට්ටමට හිත දියුණු කරගන්න ඕනේ. දැක්කද පරලොවට යන ක්‍රමවේදය? පරලොවදී සුගති උපතක් ලබලා ඔවුනෝන්ගේම බවට පත් වෙන්න නම් දෙදෙනාට දෙදෙනාම ප්‍රාණඝාතය අත්හරින්න ඕනේ. සොරකම අත්හරින්න ඕනේ. අසාධාරණයෙන් $1 එකක්වත් උපයන්නේ නැහැ. ₹1 උපයන්නේ නැහැ. දෙදෙනාට දෙදෙනාම සීල සංවරය තුල ඉන්නවා. දෙදෙනාට දෙදෙනාම කාමයෙහි වර්ධවා හැසිරෙන්නේ නැහැ. දෙදෙනාට දෙදෙනා විවෘතයි, අවංකයි. කොටින්ම මූණු පොත හරහා වේවා. වෙනයම් අන්තර්ජාල සේවාවක් ඔස්සේ වේවා. තමන්ගේ සහායකයාට සහායිකාවට නොකියා නොදන්වා තුන්වෙනි පාර්ශවයක් හිතවත් කරගන්නේ. අනියම් ආකාරයෙන්. එතකොට මේ ප්‍රශ්න හටගන්නේ. අනියම් ආකාරයෙන් කෙනෙක් සම්බන්ධ කරගත්තොත් තමයි ප්‍රශ්න හටගන්නේ. ප්‍රශ්න වලට පදනම වැටෙන්නේ. නමුත් දෙදෙනාටම දෙදෙනා අවංකව යහපත් පිරිසිදු චේතනාවෙන් තුන්වන පාර්ශවයක් ගැන විශ්වාස නොකොට තුන්වන පාර්ශවයකට සෙනෙහස බෙදා නොදී ඔවුනෝන්ගේම බවට පත් වෙන්නට උපකාර කරන තුන්වන කාරණය තමයි කාමයෙහි වර්ධවා නොහැසිරීම. මේවා බරපතල. හරිද? අද ශරීර වලින් මුණ ගැහිලා එක් නොවුනට අන්තර්ජාලය තුලින් ඕනම නරක වැඩක් කරන්න පුළුවන්නේ. එහෙනම් තරුණ ප්‍රජාව අද අන්තර්ජාලය තුලින් තමයි අතිශයින්ම ප්‍රවේශම් විය යුත්තේ. ඒක ඉතින් යලි යලි කියන්න ඕනේ. යලි යලි කියන කොටත් මේක නිකන් අර කම්මලේ ඉන්න සතාට කම්මලේ හඬ සාමාන්‍ය හඬක් බවට පත් වෙනවා වගේ නිතර නිතර ඉන්ටර්නෙට් Facebook කියනකොට නිකන් මේක නිකන් වදයක් වෙනවා. බණ අහන අයට බණ අප්පිරිය වෙනවා. අප්පිරිය කරගන්න ඕනේ. ඔබට අවංක වෙන්න. ඔබ විවාහ වෙන්න ඉන්නවා නම් විවාහ දිවියට පත්ව ඉන්නවා නම් විවාහ දිවියට පත් වෙලා ටික කලක් ගත කරලා ඉන්නවා නම් බොහෝ කලක් හරි කමන්නේ ගත වෙලා ඉන්නවා නම් දෙදෙනාට අවංක වෙන්න. එතකොට තුන්වන කෙනෙක් ඇවිල්ලා ඔබේ පෞල් ජීවිතයට එබිකම් කරන්නේ. මෙතන මේ තුන්වෙනි පාර්ශවය කියලා කියන්නේම දෙමව්පියන්, ඥාතීන්, සහෝදරයන් කියන එක නෙමෙයි. දෙදෙනාගේ විවාහ ජීවිතේ වනසන්නට පැමිණෙන තුන්වන බලවේගය. ඒක ගෑල් ළමයාගේ පැත්තෙන් එන්නත් පුළුවන්, පිරිමි ළමයාගේ පැත්තෙන් එන්නත් පුළුවන්. අන්තර්ජාලයෙන් එන්නත් පුළුවන්. හරිද? ඒක නිසා මේව ගැන සැලකිලිමත් වෙන දෙදෙනාට දෙදෙනාම සිල්වත් වෙන්නට ඕනේ. දෙදෙනාට දෙදෙනා තුලම තිබෙන්නට ඕනේ ඇත්ත කතා කිරීමේ පුරුද්ද. ඇත්ත කතා කරන්න පුරුදු වෙන්නට ඕනේ. හරිද? ඒ කියන්නේ දෙදෙනාට දෙදෙනාම බොරු කරන්නේ, බොරු කියන්නේ.
දෙදෙනාට දෙදෙනාම රහමෙර පාවිච්චි කරන්නේ. පාටි එකකදී ගමන් නැද්ද හාමුදුරුවෝ? නෑ, පාටි එකකදීවත් අවශ්‍ය නෑ. ඇඟේ පතේ අමාරුවට ඉතින් බෙහෙත් වර්ග තියෙනවනේ. එතකොට හිත විසිරුණාට පස්සේ ඒවට ප්‍රතිකාර ක්‍රම තියෙනවා. එතකොට හිතට දුකක් ආවට පස්සේ තියෙන එකම විසඳුම අරක්කු ටික බොන එක නෙමෙයිනේ. දුම් වැටි උරන එක නෙමෙයිනේ. ඒව හැම එකකටම විසඳුම් තිබෙනවා. හරිද? හිත දුකටපත් වුණාට පස්සේ තියෙන එකම විසඳුම අරක්කු බෝතලේ කඩාගෙන බොන එක නෙවෙයි, දුම් වැටි උරන එක නෙවෙයි, ගහමරා ගන්න එක නෙවෙයි. ඒවා විසඳාගත යුතු ක්‍රමවේද ඕනෑ තරම් තිබෙනවා. එම නිසා දෙදෙනාට දෙදෙනාම පන්සිල් රකින්න අය බවට පත් වෙන්නට ඕන. පුළුවන් නම් තරුණ ළමයින්ට මම යෝජනාවක් කරනවා. දෙදෙනාට දෙදෙනාම පොයේ දවසට අටසිල් සමාදන් වෙන්න. මේ ජීවිතෙත් ඔබලා සමග ඉඳී පරලොව ජීවිතෙත් නුඹලාට මුණ ගැහෙයි. නිවන් දකින්නකම් මුණ ගැහෙයි. මේවා නිකන් සුරංගනා කතා නෙමෙයි, ෆැන්ටසි නෙමෙයි. මතක තියාගන්නට ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තරුණ දරුවන්ට දෙන උපදේශ අවවාද අනුශාසනා තමයි තරුණ අයට විතරක් නෙමෙයි. නේද? අපිටම වියපත් වෙලා විවාහ ජීවිතයෙන් 50 වන සංවත්සරය. එහෙම 50 වන සංවත්සරය සිහි කරලා සමරලා ධර්ම දානමේ පින්කම් කරන අපේ අම්මලා තාත්තලා ඉන්නවා. එවැනි අයට පවා. හරිද? එවැනි අය පවා අර දෙදෙනාට දෙදෙනාම ශ්‍රද්ධාව ඇති කරගන්නවා වගේම සීල සංවරයක් තුල ඉන්නවා වගේම දෙදෙනාට දෙදෙනාම අත්හැරීම පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ පරිත්‍යාගශීලී වෙන්න ඕනේ. දන් දෙන්න ඕනේ. අසරණ අගහිඟතා වලින් පෙළෙන්නේ නැති බැරි අයට උදව් උපකාර කරන්න ඕනේ. එතකොට තමයි දෙදෙනා තුලම මෙම සමාන ගුණ ධර්ම ඇති කර ගැනීම නිසා පරලොවදී මුණ ගැහෙන්නට පුළුවන්කම තිබෙන්නේ. බලන්නක මේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදය ලෝකෙ කොහෙවත් නැහැ. දැන් දෙදෙනාම වහකාල මලා කියලා, බෙල්ල වැලදාගෙන මලා කියලා, දෙදෙනාම මුහුදේ පැන්නා කියලා, පාලං උඩට ගිහිල්ලා ගඟට පැන්නා කියලා දෙදෙනාට දෙදෙනා එහෙම එකතු වෙන්නේ නැහැ. හරිද? දෙදෙනෙක් මෙලොවදි වගේම පරලොවදිත් සසරෙදිත් එකට මුණ ගැහෙන්නේ සමානකම් තිබ්බොත් විතරයි. හැබැයි මේ සමානකම් ගුණධර්ම වලින් සමන්විත සමානකම් වෙන්නට ඕනේ. ඒ වගේම දෙදෙනාට දෙදෙනාම ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ. මොකද්ද ප්‍රඥාව? දෙදෙනාම අවබෝධ කරගන්න ඕනේ. අපි මේ කොච්චර ඇලිලා ගැලිලා බැඳිලා හිටියත් අපිට අපිව අත්හැරෙන දවසක්, අපිව අත්හරින දවසක්, අපිට අපිව අහිමි වෙන දවසක් එනවා. එදාට අපි දෙන්නාගේ සමු ගැනීම සිද්ධ වෙන්නේ මරණයෙන් නම්. ඔයාට කලින් මම මිය දෙන්න පුළුවන්. මට කලින් ඔයා මිය දෙන්න පුළුවන්. දෙදෙනාට දෙදෙනාව අහිමි වෙන දවසට දෙදෙනාට දෙදෙනා ගැන සිහි කරලා සුන්දර අතීතාවර්ජනයක, සුන්දර මතකාවර්ජනයක දෙන්න පුළුවන් නම් අපි දෙදෙනාම මෙන්න මෙහිමයි අවංකව ආදරය කළේ. අපි දෙන්නට දෙන්න බොරු කළේ නැහැ. අපි දෙන්න අතරට අනියම් සම්බන්ධතා පවත්වන්නට රහසින්වත් තුන්වෙනියෙක් ආවේ නැහැ කියලා අපේ හෘදය සාක්ෂිට අනුව කටයුතු කරන්න පුළුවන් නම්, අපේ හදවතට තට්ටු කරද්දී අපි දන්නවනම් එහෙම නොහොමිනා දෙයක් එයා කරලත් නැහැ, මම කරලත් නැහැ කියලා. කොයිතරම් සුන්දරයිද නේ? ඔබ හිතන්නේ අද කාලේ හැටියට එහෙම කරන්න බැරිද? පුළුවන්. ආකල්ප තමයි වෙනස් කරගත යුත්තේ. ඔබේ ඇටිටියුඩ් එක වෙනස් කරගත්තොත් ඔබට මේවා කරන්න පුළුවන්. එම නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් විවාහ දිවියට පත් වෙන්නට සිටින, විවාහ දිවියට පත්ව සිටින, විවාහ දිවියට පත් වෙලා කල් ගත කරන, ඇතැම් විට දූල පුතාලා ඉන්න දෙමව්පියන්ට පවා නිතර අවවාද කළේ, අනුශාසනා කළේ සමාන ගුණධර්ම ඇති කරගන්න කියලායි. ඒක නිසා ඒ සමාන ගුණධර්ම ඇති කරගන්න ඔබට පුළුවන්. බැරි නෑ. ඔබ දන්නවද මනෝවිද්‍යා විෂයේදී 1967 දී හෝම්ස් සහ රැහේ කියලා විද්වතුන් දෙපළක් මානසික ආතතිය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක, ගැඹුරු පරීක්ෂණයක යෙදුණා.
එතුමන්ලාගේ පර්යේෂණ වලට අනුව එතුමන්ලා නිරීක්ෂණයකට නිගමනයකට ආවා ගොඩාක් උදවිය මේ විවාහ ජීවිතවලදී විඳවන්නේ මානසික ආතතියට පත්වන්නේ ඒ දෙදෙනාට ඒ විවාහයෙන් වෙන් වෙන්නට වෙච්ච දවසට වෙන් වුණාට පස්සේ ඒ වෙන්වීම කියන එක ජීවිතයෙන් වෙන්වීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තම සහායකයාගේ මරණය. එහෙම නැත්නම් දික්කසාදයෙන් වෙන්වීමක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් දෙදෙනාට දෙදෙනාගෙන් වෙන් වෙලා ඉන්නට සිද්ධ වීමක් වෙන්නට පුළුවන්. එතුමන්ලා පවසනවා තමන්ගේ ප්‍රිය සහායකයා සහිකාව ජීවිතයෙන්ම නැතිවීම මරණයෙන්ම වෙන්වීම තුල තම සැමියා හෝ බිරිය 100% ආතතියට පත් වෙනවා 100%ක් දික්කසාදයකදී 73%ක් ආතතියක් අත්විඳිනවා. ඒ වගේම ඕනෝන් කුමක් හෝ හිතමනාපකමක් නිසා දුරස්වීමක් ඈත්වීමකදී 73%ක විඳවිල්ලක් විඳවනවා. ඒ විඳවිල්ලනේ මානසික ආතතිය කියලා කියන්නේ. එතකොට බලන්න අපි මේ අනිත්‍ය ධම තේරුම් ගැනීම තුළ අපිට කොච්චර ආතතියෙන් නිදහස් වෙන්නට පුළුවන්ද අත්මිදෙන්නට පුළුවන්ද කියන එක මේ කාරණාවලට අනුව හරි පැහැදිලි. ඒ නිසා අපි නතුනේ පුළුවන් තරම් අනිත්‍ය ධම තමයි අපි පුරුදු පුහුණු කරගත යුත්තේ. අනිත්‍ය ධම පුරුදු පුහුණු කරගත්ත කියලා අපේ ජීවිතේ කිසිම ආකාරයකින් අඳුරු වෙන්නේ නැහැ, කඩාකප්පල් වෙන්නේ නැහැ. එදිනදා කටයුතු කිසිවක් අසාර්ථක වෙන්නේ නැහැ. සාර්ථකත්වයක්මයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ප්‍රඥාවටම මුල් තැන දෙමින් ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරන්නට උත්සුක වන්න, මහන්සි වෙන්න. මම කල්පනා කළා තවදුරටත් මේ මනෝවිද්‍යානුකූල උපදෙස් ටිකක් ඔබට ලබා දුන්නා නම් හොඳයි කියලා. සාර්ථක සෞඛ්‍ය සම්පන්න විවාහ ජීවිතයක් ගත කිරීමේදී ඔබට උපකාරී වෙන කරුණු 14ක් මම මෙතෙන් සිට කියලා දෙන්නට කල්පනා කරනවා. කාරණා අංක 1. Spend time with each other. ඔවුනොවුන් වෙනුවෙන් කාලය කැප කරන්න. ඔබ කියයි දැන් මෙයත් එක්කම කාලය ගත කරලා අපිරිය වෙලා තිබෙන්න කියලා. ඒවටත් ක්‍රමවේද තිබෙනවා. හරිද? නිතර නිතර ඔවුනොවුන්ව දැකීම, ඔවුනොවුන්ගේ දේවල් අහගෙන ඉඳීමත් අපිරියාවට හේතුවක්. ඔබ ඔබේ පමණ දැනගන්නට ඕනේ. තේරෙනවද? ඕනුවට වඩා ඇලෙන්නත් එපා. ඕනෑවට වඩා දුරස් වෙන්නත් එපා. ඔන්න ගැඹුරු අවවාදයක්. ඕනෑවට වඩා ඇලිලා läගගෙන ඉන්නත් එපා. ඕනෑවට වඩා දුරස් වෙලා ඉන්නත් එපා. මැදක ඉන්න. තේරුම් ගන්න. හරිද? ඕනෝන් වෙනුවෙන් කාලය කැප කිරීම ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න විවාහ ජීවිතයකට උපකාරී වෙන අංක 1 කාරණය. අංක 2. Learn to negotiate conflict. ගැටුම් සමග කටයුතු කරන අයුරු ඉගෙන ගන්න. දෙදෙනාට දෙදෙනා අතර හැමදාම සමගිය රැඳෙන්නේ. තේනවද? සුළු සුළු මත ගැටුම් හට ගන්නවා. ඇතැම් විට තේ වතුර එකක් හදලා රස නැහැ. පරිප්පු හුද්ද හැදුවා එදා වගේ නැහැ. බත බෙරි වෙලා, බත රොස් වෙලා ගැටුමක් හට ගන්න හේතු වෙන්න පුළුවන්. Tamanට අදාළ ඇඳුමම හොදලා නැහැ. හේදුවත් නවලා නැහැ. එතකොට මොකද වෙන්නේ? ගැටුම් හට ගන්න පුළුවන්. එතකොට ඒ ගැටුම් සමග කටයුතු කරන මානසික ක්‍රමය ඔබ ඉගෙනගෙන ඉන්නට ඕනේ. මෙයා ගැටෙන්නේ මොන වගේ කාරණාවලදීද කියලා අවබෝධ කරගත්තොත් සෞඛ්‍ය සම්පන්න සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට ඒක හේතු වෙනවා. කාරණාංක 3. Show respect for each other at all times. හැම නිතරම එකිනෙකාට ගරු කරන්න. හැම නිතරම එකිනෙකාට ගරු කිරීම කියන එක දැන් සහායකයා සහායිකාව කියන්නේ ඔයා මට ගරු කරන්න, ඔයා මට ගරු කරන්න කියලා. නමුත් මානසිකව බලාපොරොත්තු වෙනවා එයා මට ගරු කරයි, ගෞරවයෙන් කතා කරයි, ගෞරවයෙන් සලකයි, මට නිසි ගෞරවය ලබා දෙයි, පිරිස අතරේ මාව සවුත්තු නොකරයි, ඥාතීන් අතර මාව විවේචනය නොකරයි කියන එක අභ්‍යන්තරිකව බලාපොරොත්තු වෙනවා. බෝඩ් ලෑල්ලක් ගහලා නැහැ. පිරිස අතර මාව සවුත්තු කරන්න එපා, විවේචනය කරන්න එපා කියලා. ඒක නිසා හොඳ යහපත් සෞඛ්‍ය සම්පන්න විවාහ ජීවිතයක් ගත කරන්නට කැමති අපේ තරුණ දරුවෝ, විවාහ ජීවිතයට පත් වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරියෝ ඔවුනොවුන්ට ගරු කිරීම කියන එක නීතියක් බවට පත් කරගන්න. එතකොට
ඕනෝන් කවදාවත් ඕනෝන්ගෙන් ගිලිහෙන්නේ. ගෞරවය කියන එක ආදරේ ඉක්මවා ගිය එකක්. හරිද? ඒක නිසා ගරු කිරීම කියන එක නීතියක් බවට පත් කරගෙන තමන් වෙනුවෙන් කැප වෙලා තමන්ව විශ්වාස කරලා තමන්ගේ පිළිසරණට පැමිණි තමන් සමග ජීවිත කාලෙම ජීවත් වෙන්නට පැමිණි සහායකයාට සහායිකාවට නිසි ගෞරවය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. කාරණාංක 4. Learn about yourself first. පළමුව ඔබව අවබෝධ කරගෙන ඉන්න එක වටිනවා. පළමුව ඔබ කවුද කියලා ඉගෙන ගන්න. ඔබ හොඳින් හඳුන ගන්න. ඔබව හඳුනගත්තට පස්සේ ඔබ දන්නවා ඔබේ රුචි අරුචිකම්. ඔබේ හොඳ නොහොඳ ඔබ දන්නවා. එතකොට ඔබේ රුචි අරුචිකම් ගැන ඔබට අවබෝධයක් තිබෙන නිසා ඔබේ හොඳ නොහොඳ ගැන ඔබට අවබෝධයක් තිබෙන නිසා ඔබේ සහායකයාව සහායිකාවව ඔබට හිමීට දැනුවත් කරන්න පුළුවන්. මට මෙන්න මේ වගේ කාරණාවල්දී තමයි තරහ යන්නේ. මට මෙන්න මේක නම් පෙන්වන්න බෑ. මට මෙන්න මෙවැනි දේවල් කරොත් හද වෙනවා. කලින්ම ඔබ න්‍යාය පත්‍රය සහායකයට සහායිකාවට දීලා තියෙනවා. මහත්තයෝ මම මෙන්න මේ වගේ දේවල් වලට නම් කැමති නෑ. නෝනේ මම මෙන්න මේ වගේ දේවල් වලට කැමති නෑ. ඔයට වඩා ලස්සන වචන එන්න පුළුවන්. පැටියෝ, සුදු, රෝසි කියලා වචන යෙදෙන්න පුළුවන්. ඒක ඕනම යෙදුමක්. හරිද? නමුත් මෙන්න මේ මූලික කරුණු ටික මතක තියාගන්න. ඔබව පළමුව අධ්‍යයනය කරලා ඔබව තේරුම් අරගෙන ඉන්න. කාරණාංක 5. Explore intimacy. ඒ කියන්නේ ඔබව විවේචනයට නිදහස ලබා දෙන්න. තේරුම් නැද්ද? ඔබේ වැරදි අඩුපාඩු තිබ්බොත් අනිත් කෙනාට ඔබට දොස් පවරන්නට නිදහස ලබා දෙන්න. හරිද? දොස් නොඅසන සුපිරි චරිතයක් බවට පත් වෙන්න හදන්න එපා. වරදින්න පුළුවන්, වැරදෙන්න පුළුවන්. ඔබම නිදහස ලබා දෙන්න. මගේ ඕනම වරදකට, මගේ අඩුවකට, මගේ මොකක් හරි ප්‍රශ්නයකට ඔයාට මාව විවේචනය කිරීමේ අයිතිය තිබෙනවා. බලන්නකො කොච්චර මේ නිදහස ලබා දීම තුළ තමයි විවාහ ජීවිතයක් අරුබුද අවම කරගෙන ඉදිරියට යන්නට පුළුවන්කම ලැබෙන්නේ. අරුබුද නැති වෙන්නේ නැහැ. අරුබුද අවම කරගෙන ඉදිරියට යන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිදහස ලබා දෙන්න. ඒ වගේම තවත් මම ඔබට දෙයක් කියන්නම්. දැන් ඇතැම් අයට තමන්ගේ සහායකයාව සහායිකාවව හොඳ දෙයකට යොමු කරගන්නට ඕනේ. අපි හිතමුකෝ මේ දිනපතා බණ ඇහිීමක්, පොයට සිල් සමාදන් වීමක්, ගමේ පන්සලට දානේ රැගෙන යාමක් වගේ දෙයක් කියලා. එතකොට තමන්ගේ සහායකයා සහායිකාව ඒකට හිත යටින් කැමති නෑ. අකමැත්ත ප්‍රකට කරනවා. එවැනි දෙයකට පවා දරුණු වෙලා නපුරු වෙලා පිනට කැමති නෑ, පව්කාරය කියලා කියනට වඩා හෙමින් යහපතට එකඟ කරගන්න. යහපත් දෙයකට පවා සෙමින් එකඟ කරගන්න එක කොයිතරම් වටිනවද කියලා බලන්නකෝ. හරිද? ඔබ දෙදෙනා පන්සලට දීලා ඇවිල්ලා ගෙදර ජීවත් වෙන්න ඕනේ. නේද? ඔබෙන් දානේ ලබන අපි දන්නේ අරුබුදේ දෙන්න රණ්ඩු වෙලා මේ ආවේ කියලා. ඒක නිසා යහපතට පවා එකිනෙකාව නම්‍යශීලී කර ගැනීමේදී, අවනත කර ගැනීමේදී සෙමින් වෙනස් වෙන්න. එක පාට වෙනස් කරන්න හදන්න එපා. මොකද මේ යහපත් ගතිගුණ කියන ඒවා එක රැයින් වෙනස් වෙන ඒවා නෙමෙයි. ක්‍රමානුකූලව සිද්ධ වෙන දේවල්. ඇතැම් විට ගොඩක් අවවාද කරනවට වඩා ඔබ ආදර්ශයෙන්ම ඒක ලබා දෙනවා නම් මිනිස්සෙක්ව පරිවර්තනය කරන්නට ඒ ආදර්ශය වටිනවා ගොඩාක් වචන වලට වඩා. පැවිදි සමාජයේ පවා එහෙමයි. දැන් ස්වාමින් වහන්සේලා ගොඩාක් ලොකු කරුණු කාරණා කියනට වඩා දායකවන්ට අවබෝධයෙන්ම ප්‍රතිපත්තිගරුක වුණොත් බණ මඩුවේ පැය ගණන් රැයලි වෙනකම් බණ කියන්න ඕනේ නැහැ. පැයක් බණ කිව්වනම් ඇති. මිනිස්සු දන්නවා අපේ හාමුදුරුවෝ ප්‍රතිපත්තිගරුකයි. අපේ හාමුදුරුවෝ සීලවන්තයි, ගුණවන්තයි කියලා. ඒක නිසා මෙන්න මේ කාරණා මතක තියාගන්න. ගොඩාක් කරුණු නෙමෙයි වැදගත් වෙන්නේ. ටිකක් හරි කරුණු දැන ඉගෙනගෙන ඊට අනුව ජීවිතේ හැඩගස්වා ගැනීම තමයි වැදගත් වෙන්නේ. මේවා මතක තියාගන්න. කාරණාංක 6. Explore common interest. ඒ කියන්නේ ඔබ යමකට අකමැති වුවත් අනෙකාගේ කැමැත්ත ඔබගේද කැමැත්ත කරගන්න. ඒ කියන්නේ ඔබ පොයට සිල් ගන්න අකමැති. නමුත් තවත් කෙනෙක් පොයට සිල් ගන්න කැමති. ඔබ මේ බණ අහන්න අකමැති. හැබැයි ඔබේ සහායකයා සහායිකාව බණ අහන්න කැමති. නමුත් එයාව සතුටු කරන්න කියලා හිතාගෙන හරි බණ ටික අහන්න, සිල් සමාදන් වෙන්න, පිනකට යොමු වෙන්න
දෙමෝපියන් බලන්න යන්න අනිත් කෙනාව සතුටු කරන්න කියලා හිතාගෙන හරි. ඔබ ඒක කළොත් කාලයක් යනකොට ඔබ යහපත් පරිවර්තනයක් ලත් කෙනෙක් බවට පත් වෙනවා. විවාහ ජීවිතයේ පදනම තව තවත් ශක්තිමත් වෙනවා. කාරණාංක 7. create a spiritual connection. ආධ්‍යාත්මික ජීවිතයකට හුරු වෙන්න. ආගමික වත්පිළිවෙත් වලට කැමති වෙන්න. ආධ්‍යාත්මික ජීවිතය ගැන තමයි අර කලින් කිව්වේ. සිල් සමාදන් වීම, දන් දෙන්නට යාම, දිනපතා බණ ඇහිීම. එතකොට මේ ආගමික ජීවිතයකට හුරු වීම තුලත් විවාහ ජීවිතයක් ලස්සනට ගෙවිලා යනවා. හැබැයි මේ ආගමික ජීවිතයක් ගත කරනවා කියද්දි අන්තවාදී වෙන්න එපා. මට හැමදාම අටසිල් ගන්න ඕනේ. එහෙම නෙමෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට කරන්නකෝ. උන්වහන්සේ ගිහි ගෙදර ගත කරන අයට මේ හැමදාම අටසිල් සමාදන් වෙන්න කියලා දේශනා කළා නෑ. උන්වහන්සේ දේශනා කරන්නේ මේ අඹසැමියන් හැටියට ගිහි ජීවිතේ ගත කරන ඔබ පොය 4ට අටසිල් ගන්න. සතර පොහොයට සිල් ගන්න. සතර පොහොයට සිල් ගන්න අපහසු නම් පුරපසළොස්වක දවසට හරි සිල් ගන්නකො. පුරපසළොස්වක දවසටත් බැරි වෙනවා කියමුකෝ. මාසේ සතියේ ඕනෑම දවසක් වෙන් කරගෙන අපිට පොයේ දවසටත් අටසිල් සමාදන් වෙන්න බැරි වුණා. මේ තියෙන වැඩත් එක්ක, කාර්යබහුල බවත් එක්ක. අද ඉරිදා. අපි අද අටසිල් ගමු. අද වීකෙන්ඩ් එක. අද අපි දෙන්න අටසිල් සමාදන් වෙලා ඉමු. 12ට කලින් ආහාර ටික ගමු. අද රූපවාහිනියේ ටෙලි නාට්‍ය නටමන්න ඕනේ. අද සින්දු අහන්න ඕනේ. අද අපි රහතුන් අනුගමනය කොට ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරමු කියලා දෙදෙනාට දෙදෙනා එහෙම සුහද සංවාදයක යෙදෙනවා නම් ඒ ජීවිතේ කොයිතරම් සුන්දරයිද. හැබැයි දෙදෙනා ඒ විදිහේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන් අනිතට කෝල් කර කර කියන්න එපා. අද වීකෙන්ඩ් අපි දෙන්න වටසිල්. අද අපි රැට කන්නේ. අද ටීවී බලන්නේ. අද ෆෝන් නොබන්නේ. ප්‍රසිද්ධ කරන්න ඕනේ. ගුණධර්ම දියුණු කරනවා කියලා ලෝකයා දැනගන්න ඕනේ. දෙදෙනාට දෙදෙනා දැනගත්තා නම් ඇති. ඇයි ලෝකෙට ප්‍රසිද්ධ කළා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? සම්මානයක්ද? නේද? දැන් ඔබ සිල් සමාදන් වුණා කියලා අනිත් අය ඔබේ account එක ඩොලර්ස් එවනවද? නැහැනේ. එහෙම වෙනවනම් ඒත් කමක් නැහැ. මේගොල්ලෝ දෙන්න අට සිල් සමාදන් වෙලා ඉන්නේ. දෙන්නටම දාන්න ඩොලර් 10,000 accounts වලට. එහෙම වෙන්නේ නැහැනේ. නිසා ඒව නිකන් බොරු කතා. හරිද? ඉතින් ඒක නිසා දෙදෙනාම ආධ්‍යාත්මික ජීවිතයකට යොමු වෙන්න කියලයි මම යෝජනා කරන්නේ. කාරණාංක 8. improve your communication skills. ඒ කියන්නේ ඕනෝන් අතර හොඳ සංනිවේදනයක් ඇති කරගන්න. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ මේ calls, messages වලට ප්‍රතිචාර දක්වන්න කියන එකයි. හැබැයි මෙතනදී ගෑන් ළමයින්ට, තරුණියන්ට දෙන අවවාදයක්. හරිද? හැම නිතරම calls අරගෙන message කර කර වාතයක් වෙන්න එපා කියලා මම යෝජනා කරනවා. හරිද? වාතයක් වෙන්න එපා. හැම නිතරම කෝල් එනකොට, හැම නිතරම මැසේජස් එනකොට ඕනම මිනිහෙකුට එපා වෙනවා. පමණ දැනගන්න මම අර මුලින්ම කිව්වේ. කෝල් නොකරම ඉන්නෙත් නැහැ. කෝල් එකේ මෙලිලා ඉන්නෙත් නැහැ. පමණ දැනගෙන කෝල්ස් මැසේජස් ඕනෝන් අතර බෙදා ගන්නවා. හොමාරු කර ගන්නවා. ඒක නිසා ඕනෝන් අතර අර හොඳ සුහදත්වයක් ඇති කර ගැනීම තුළ අවබෝධයෙන්ම හොඳ සංනිවේදනයක් ඇති කර ගැනීම තුළ ඕනෝන්ට ඕනෝන්ව අහිමි වෙන්නේ. මේවා මතක තියාගන්න. අර කෝල්ස් මැසේජස් වලින් වදයක් ඇති කරන්නට උත්සාහ ගන්න එපා. දැන් පිරිමි දරුවෝත් ඕනෑවට වඩා මේ තමන්ගේ සහායිකාව ආදරවන්තියව සැක කරන්න එපා. මොන අපි හිතමු කෝල් එකක ඉන්න කියලා. ඔන්න කාගෙත් එක්ක හරි ඔන්න පැටලිලා ඇති කියලා අර අනවශ්‍ය නිකන් බොරු සැක ඇති කරගන්න එපා. දෙන්නම විවෘතව කතා කරන්න. අනිත් එක තමයි වැදගත්ම කාරණය. ඉන්න කෙනා ඉන්නවාමයි, යන කෙනා යනවාමයි. හරිද? ඉන්න කෙනා ඉන්නවාමයි, යන කෙනා යනවාමයි. යන කෙනාව නවත්තන්න බෑ. මොනතරම් සත්කාර, ගෞරව, සම්මාන මොනතරම් දේවල් දුන්නත් හොර වැඩ කරන කෙනා හොර වැඩ කරනවාමයි. එහෙම කරන්නේ නැති කෙනා කරන්නේ නෑමයි. ඒක මතක තියාගන්න. කාරණාංක 9. forgive each other. සමාව දෙන්න. හරිද? වැරදි වෙන්න පුළුවන්. කෙලෙස් සහිත මිනිස්සුනේ. කෙලෙස් සහිත හින්දාමනේ විවාහයක් සිද්ධ වෙන්නේ. නේද? එහෙම නැත්නම් නිකලෙස් සහිත විවාහ වෙන්න එපේ. රාග දේශ මොහ, ලෝභ දේශ මොහ තියෙන හින්දාමයි දෙන්නෙක් විවාහයෙන් එකතු වෙන්නේ. හරිද? එතකොට වැරදි සිද්ධ වෙන්න පුළුවන්, වරදින්න පුළුවන්. ඔබෙන් වරදක් වුණොත් ඔබ සමාව ගන්න.
ඔබේ සහායකයාගෙන් සහායිකාවගෙන් පැත්තෙන් වරදක් වුණොත් සමාව දෙන්න තරම් ගුණගරුක වෙන්න, නම්‍යශීලී වෙන්න. එතකොට මේ ජීවිතේ හොඳින් ගත කරගෙන යන්න පුළුවන්. ගොඩාක් අර බරපතල දණ්ඩ නීති සංග්‍රහයට යටත් කරලා එහෙම තියාගන්න එපා. සතෙක් වුණත් දණ්ඩ නීති සංග්‍රහයට යටත් වෙලා ඉන්න කැමති නැහැ. කාරණාංක 10. Look for the best in each other. ඒ කියන්නේ ඕනෝන් තුල ඇති හොඳ දේවල් දකින්න උත්සාහ ගන්න. ඕනෝන් තුල තියෙන යහපත දකින්න උත්සාහ ගන්න. මෙයාට මේ යහපත් ගුණධර්මේ තියෙනවා. හරිද? ඕනෝන් තුල තියෙන මේ යහපත් ගුණධර්ම තේරුම් අරගෙන ඉන්න එක හරි සුන්දරයි. තරහක් ඇති වෙච්ච වෙලාවක් කියමුකෝ. එතකොට අර තමන්ගේ සහායකයාගේ සහායිකාවගේ යහපත් ගුණය සිහි කරන්න පුළුවන්. මෙයා මේ වගේ හොඳ ගතිගුණ, යහපත් ගතිගුණ, වටිනා ගතිගුණ තියෙන කෙනෙක් කියලා අර යහපත සිහි කරනකොට අර හිතේ ඇතිවෙච්ච අර තදවීම, ඒ ගැටිච්ච බව, ඒ ද්වේෂසහගත බව දුරු කරගන්නට හේතු වෙනවා. ඒක නිසා ඕනෝන් තුල තියෙන ගුණධර්ම දකින්නට මහන්සි ගන්න. කාරණාංක 11. There can be shortcomings. ඒ කියන්නේ අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන් කියලා හිතන්න. අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්කම තිබෙන්නේ අපේ ජීවිත පරිපූර්ණ නැති නිසානේ. ඒක නිසා අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන් කියලා හිතුවට පස්සේ අඩුපාඩුවක් වුණත් අපි ඒක ලොකුවට ඒකෙම එල්ලි දවස් ගණන්, සති ගණන්, මාස ගණන්, ඇතැම් විට අවුරුදු ගණන් ඔවුනොන්ගෙන් පලි අරගෙන වචනෙන් රිද්ද එහෙම කටයුතු කරන්නේ. ඒක නිසා ඔවුනොන්ව තේරුම් ගන්න අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන් කියලා හිතන්න. කාරණාංක 12. Remember that he is not the greatest. මේක she is not the greatest වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔබ විවාහ කරගත්ත කෙනා, ඔබ ආදරයට තෝරගත්ත කෙනා, ඔබේ ජීවන සහායකයා සහායිකාව මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම කෙනා නොවන බව මතක තියාගන්න. දැන් අපේ පිරිමි පුතාලා බොහෝ දෙනෙක් ආදරය කරද්දී යශෝදරාවක්ව තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් මේ පත්තිනි වගේ උතුම් කාන්තාවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මෙන්න මේක මතක තියාගන්න. ඔබ යශෝදරාවක් හොයන්න කලින් ඔබ මුලින්ම සිද්ධාර්ථ කෙනෙක් වෙන්න බලන්න. හරිද? ඔබ ඔබට අවංක වෙන්න. පිරිසුදුකම හොයන්න ඕනේ ගෑන් ළමයාගේ පැත්තෙන් විතරක් නෙමෙයි. පිරිමින්ගේ පැත්තෙන්නුත් පිරිසුදුකම හොයන්න ඕනේ. හරිද? අපේ පුතාව නාවල ගෙට ගත්තට පස්සේ පිරිසුදුයි කියලා අම්මලත් කියනවා. ඒතර දුවල විතරද කිලුටු. එහෙනම් ඉස්සලා පුතාවත් නාවල ගන්න. නේ දුවව නාවල ගන්නවා වගේම පුතාවවත් නාවල ගන්න උත්සාහ ගන්න. ඒසා කවුරුත් හින්දා නාන්න ඕනේ. Tamanගේ හිතට එකගව කටයුතු කරා නම් හරිනේ. ඒක නිසා ඔබේ ආදරවන්තය මේ ලෝකේ ඉන්න සුපිරිම කෙනා නොවන බව මතක තියාගන්න. සුපිරිම කෙනා මගේ කෙනා විය යුතුයි කියලා හිතුවොත් එහෙම පුංචි වරදටත් ඔබ දෙදෙනා අතර බරපතල විරසක, බරපතල දරුණු නපුරු දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ කාරණා මතක තියාගන්න. කාරණාංක 13. Comparison will destroy happiness. සංසන්දනීය සතුට අහිමි කරනවා කියලා මතක තියාගන්න. හැම විටම ඇයි අරයා වගේ වෙන්න බැරි? ඇයි අර නංගි වගේ වෙන්න බැරි? ඇයි අර අක්කා වගේ වෙන්න බැරි? ඇයි අර ගොල්ලෝ වගේ වෙන්න බැරි? ඇයි අර අයියා වගේ වෙන්න බැරි? ඇයි අර මල්ලි වගේ වෙන්න බැරි? ඇයි අරයා වගේ වෙන්න බැරි කියලා එහෙම අර කම්පෙයා කරන්න එපා. හැම විටම සංසන්දනය කරනකොට අපිට ලොකු වෙලා පේන්නේ අපේ පෞල් ජීවිතේ නෙමෙයි. ඔබට ලොකු වෙලා පේන්නේ ඔබේ පෞල් ජීවිතේ නෙමෙයි. තවත් කෙනෙකුගේ පෞල් ජීවිතේ ලොකු වෙලා පේනවා. අපි මොනවා කෑවත්, මොනවා බීවත්, මොනවා ඇන්දත්, මොනවා පෙලන්දත්, අපේ නිවාසෙ කොච්චර හොඳට හදාගත්තත්, කොච්චර පහසුකම් අත්දැක්කත්, කොච්චර හොඳ වාහනයක් පාවිච්චි කරත් අපි අර කම්පැරිසන් එක නිසා, සංසන්දනය නිසා හැම විටම අපිට ඉන්න වෙන්නේ අසන්තෘෂ්ටියෙන්. සතුට පහවෙච්ච සිතින් තමයි ඉන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා රූපයෙන් වේවා, කටහඬින් වේවා, දැනුගත්කමින් වේවා, ගතිගුණ වලින් වේවා, ගමනෙන් බිමනෙන් වේවා, ජීවන විලාසයෙන් වේවා, තව කෙනෙක් සමග සංසන්දනය කරන්න එපා. මේක බරපතලම කාරණයක්. සංසන්දනය කරන්නට යාම තුළ ඔබට අල්ලපු වත්තක් නැති වෙනවා, පය ගහපු වත්තක් නැති වෙනවා. හරිද? ඔබ දැන් අල්ලපු වත්ත කියලා කියන්නේ
තව කෙනෙක් හොඳට පෞල් ජීවිතය ගත කරනවා කියලා තව කෙනෙක්ගේ ජීවිතයට වහ වැටලා ඒක දිහා බල බල රස විඳිනවා. දැන් ඔබ පය ගහලා ඉන්න වත්තක් තියෙනවා. දැන් මේ ගැන සතුටු නැහැ. ඒතර මොකද වෙන්නේ? ඔබ අර අනිත් අය තුල දකින පෞල් ජීවිතයේත් ඔබට නැති වෙනවා. ඔබ දැන් අත්විඳිනවා නම් යම්කිසි පෞල් ජීවිතයක යම් ජීවිතයක් දැන් ගත කරනවා නම් ඒකත් ඔබට අහිමි වෙලා යනවා. ඒක නිසා සංසන්දනය ඔබේ සතුට අහිමි කරනවා කියලා මතක තියාගන්න. සතුට ඩිස්ට්‍රොයි කරනවා. විනාශ කරනවා කියලා මතක තියාගන්න. හරිද? අද දවසේදී ඔබට කියලා දෙන අවසාන කාරණය practice patience. ඒ කියන්නේ ඉවසීම පුහුණු කරන්න. සෞඛ්‍ය සම්පන්න විවාහ ජීවිතයක් ගත කරන්න කැමති ඔබ මේක නම් පුහුණුවෙන්ම ඇති කරගත යුතු දෙයක්. අවබෝධයෙන්ම ඇති කරගත යුතු දෙයක්. ඉවසීම පුහුණු කරන්න. ඉවසීම පුහුණු කිරීම තුළ දෙදෙනාට ආදරය කරන දවසේ ඉඳලා මුණ ගැහිච්ච පළමු දවසේ ඉඳලා මියදෙන තුරාවටම ඔබ දෙදෙනාට දෙදෙනාගේ දේවල් විඳ දරා ගන්නට පුළුවන්කම ඒ අදාළ මානසික ශක්තිය ලැබෙනවා. ඉවසීම කියන එකම එක ගුණය නිසා. අද ලාංකිකයන් වන අපි බොහෝ දෙනෙකුට නැති ඉවසීම. දැන් මේ ගොවිතැන් ප්‍රශ්නේ බලන්නකො. ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. හරිද? ඉවසීමෙන් කටයුතු කරොත් තමයි අපිට මහන්සි වෙලා අස්වැන්නක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අහයි හාමුදුරනේ කොච්චර ඉවසන්න කියලාද කියන්නේ? ඉවසීමේ සීමාවක් තියෙනවා කියලා හිතුණාට ඉවසීමට සීමාවක් නැති බව මතක තියාගන්න. ඉවසීමේ සීමාව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන අමා මහ නිවන. ඒ දක්වා ඉවසන්නට වෙනවා. එහෙනම් විශේෂයෙන් ආදරය කරන අය, විවාහ වෙලා ඉන්න අය, විවාහ වෙන්නට ඉන්න අය ඉවසීමෙන් කටයුතු කරන්න. කොටින්ම කෝල් එකක් ආවට පස්සේ ඔන්න ඔබට ඒ ෂණයෙන්ම රිප්ලයි එක එන්නේ නැහැ. කෝල් බෑක් කරන්නේ නැහැ. හරිද? එතකොට ඔබ ඉවසන්න ඕනේ. ඔන්න මෙසේජ් එකක් දැම්මා. ප්‍රතිචාරයක් නැහැ. ඉවසන්න ඕනේ. ඇතැම් විට දවසම ඉවසන්න වෙනවා. ඒක නිසා ඉවසීම කියන එක සුපිරි ගුණාංගයක්, සුපිරි දහමක් බව මතක තියාගන්න. ඒ නිසා අද ඔබට මම දේශනා දෙකක් කළා එකම දේශනාවක් තුල. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙන ආදරය කරන අය උන්වහන්සේගෙන් බලාපොරොත්තු වන අවවාද අනුශාසනා අඩංගු ඒ සම්බුදු අවවාද පිළිබඳව මම ඔබට කරුණු කාරණා මුලින්ම කියලා දුන්නා. සමාන ගුණධර්ම ඇති කර ගැනීම තුළ කොහොමද ඔවුන් මේ ජීවිතයේදීත් පරලොව ජීවිතයේදීත් ඒකාත්මිකයකට මුණ ගැහෙන්නේ කියන කාරණේ. ඊට පස්සේ මනෝවිද්‍යානුකූල උපදෙස් 14ක් ඔබට කියලා දුන්නා. මේ සෞඛ්‍ය සම්පන්න විවාහ ජීවිතයක් ගත කිරීමේදී ඔබ විසින් අමුතුවෙන්ම ආකල්පමය වශයෙන් හිතලා වෙනස් කරගත යුතු, ඔබ තුල ඇති කරගත යුතු කාරණා 14ක් පිළිබඳව. ඉතින් මේ කාරණා සැලකිල්ලෙන් සිහියට ගන්න. ජීවිතය කියන්නේ සෙල්ලමක් නෙමෙයි, ඉක්මනට ගෙවිලා අවසන් වෙනවා. ඒක නිසා අපේ ජීවිත අපි අර්ථවත්ව ගත කරන්නට ඕනේ. අපේ ජීවිත අපි සතුටුදායීව ගත කරන්නට ඕනේ. ඒ වගේම අපේ ජීවිතේ නිරතුරු පින්දහම් රැස් වෙන්නටත් ඕනේ. ඒක නිසා ඔබ හැමතෙම සෙත්පතා ආශිර්වාද කරනවා. ඔබ සෑම සුළු දිනාටම තෙරුවන් සතු අනන්ත මහා ගුණ බෙලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඔබ හැමත චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා දුක් විඳින සසර ගමනට සමුදී අමා නිවන් සුව ලබන්නටද මෙම උත්තම කුසලය හේතු වාසනා වෙත්වා කියලා සෙත්පතා ආශිර්වාද කරනවා. ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව ශ්‍රවණය කොට රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැමනමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් අපගේ උතුම් මහෝපාද්‍යයන් වහන්සේලාටත් කල්යාණ මිත්‍ර සමස්ත පූජනීය වන්දනීය මහා සංඝ රත්නයටත් පොදුවේ අපි හැම දෙනාගේම දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිශීන් සෑම සිළු දෙනාටමත් ලක්ඛණ්ඩ ගුවන්විදුලි ඔස්සේ සදහම් ශ්‍රවණය කරපු සිළුම දෙනාට වගේම ලක්ඛණ්ඩ සමස්ත කාර්ය මණ්ඩලයටත් පින්වත් ගයන් දුෂ්‍යන්ත මහත්මයාටත් මෙම සියලු කුසල සම්භාර ධර්මයෝ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතිවා. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද කැලණියේ අජිත ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.